අතකෝ අනාථ පිණ්ඩිකෝ ගහපති යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නංකෝ අනාථ පිණ්ඩිකං ගහපතින් භගවායේ තදෝච. අද ධර්ම දේශනාව සිදු කිරීම සඳහා මාතෘකාව හැටියට මම යොදාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ සඳහන් වෙන පංච ඉට්ඨ ධම්ම කියන සූත්‍ර දේශනාව. අපේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමාට. මේ සූත්‍ර දේශනාවෙන් මේ ලෝකේ ලබන්න ඊටාම දුර්ලභ ඒ වුණාට ලෝකේ ජීවත් වෙන අය බොහෝම කැමති ලබන්න දුර්ලභ නමුත් හැමෝම කැමති කාරණා පහක් ගැන බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට විස්තර කරලා දෙනවා. අතකෝ අනාථපිණ්ඩිකෝ ගහපති යේන භගවා තේනුපසංකමි. මේ අනාථපිණ්ඩික කියන ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට එළඹිලා උපසංකමිත්වා එළඹිලා භගවන්තං අභිවාදෙත්වා. පින්නතුනි මේ අභිවාදිත්වා බුදුරජාණන් වහන්සේට සකසලා වැඳලා. මේ සකසලා වඳිනවා කියන කාරණාව හරි වටිනවා. මොකද්ද මේ සකසා වඳිනවා කියලා කියන්නේ? අපි කියන්නේ පසඟ පිහිටවල වඳිනවා කියලා. විශේෂයෙන් වන්දනාවේදී දකුණු උරය පේන්න සලස්වන්න පුළුවන් නම් ඒක වන්දනාව ලබන කෙනාට අපි කරන විශේෂ ගෞරවයක්. අතීතයේ එහෙම කරලා තියෙනවා. අදත් භික්ෂූන් වහන්සේලා එහෙම සිවුර පොරවගෙන ඉන්නකොට ඒ කියන්නේ සිවුර උභයාංශ කරනවා කියලා කියනවා. ඒ මේ සිවුරු පොරවලා ඉන්න විදිහට තමයි අතීතයේ විහාරස්ථානවල පවා සිවුරු පොරවලා ඉඳලා තියෙන්නේ. අද නම් සාමාන්‍යයෙන් විහාරස්ථානේ වැඩ ඉන්නකොට සාමාන්‍ය විදිහට සිවුර පොරව ගන්නවා. එළියට යනකොට මේ විදිහට උභයාංශ කරලා සිවුර පොරව ගන්නවා. නමුත් වන්දනාවට සුදුසු කෙනෙක් මුණ ගැහිච්චාම සිවුර ඒකාංශ කරනවා. ඒක තමයි මේ වන්දනාව ලබන කෙනාට දක්වන විශේෂ ගෞරවයක්. භාග්‍යතුන් වහන්සේ ළඟට යනකොට විශේෂයෙන් සිවුර ඒකාංශ කරන්න ඕනේ. එනම් මේ සකසලා වඳිනවා කියන කාරණාව එතන අන්තර්ගතයි. ඊට පස්සේ දන ගහලා දෙවැලමිට බිම තියලා තමන්ගේ දෝත හරියට මේ නෙළුම් පොහොට්ටුවක් වගේ දෝත එකතු කරාම මේ අත්ලවල් දෙක එකට තද කරලා වඳින්නේ නැහැ. අත්ලවල් දෙක එකට එකතු කරාම අත්ලවල් දෙක එකට ගෑවෙන්නේ නැතුව මැද හිස් බවක් තියෙනවා. ඇඟිලි ටික එකතු කරලා මැද හිස් බවට හරියට අර නෙළුම් පොහොට්ටුවක් වගේ. එහෙම නලල බිම තියලා වන්දනා කරනකොට වැඳුම ලබන කෙනාගේ පතුල හොඳට තමන්ගේ අත්ලෙන් හාත්පස සම්බාහනය කරනවා. එහෙම සම්බාහනය කර කර තමයි වන්දනා කරන්නේ. ඒක තමයි මේ අභිවාදෙත්වා සකසලා වඳිනවා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළා ඒකමන්තං නිසීදී සකසලා වැඳලා එකත් පසෙක වාඩි වෙනවා. මොකද්ද මේ එකත් පසෙක වාඩි වෙනවා කියලා කියන්නේ?
මෙවුවා මේ ධර්මයේ තියෙන හරි විශේෂ වචන. අනික් කාරණාව තමයි අතීතේ ජීවත් වෙච්ච අය අපිට වඩා මොනතරම් ප්‍රඥාවන්තද කියන කරුණු කියාපාන වචන මේ තියෙන්නේ. ඒ කරුණු දැනගෙන මේ පොතපත කියවනකොට තමයි වැඩියෙන් ශ්‍රද්ධාවෙන් කියවන්න හිතෙන්නේ. අපිට වඩා කොයි තරම් උසස් අයද එදා ඉඳලා තියෙන්නේ කියලා එතකොට හැඟෙනවා. එහෙනම් මෙතන මේ අභිවාදෙත්වා සකසලා වැඳලා එකත් පසෙක වාඩි වෙනවා. මේ එකත් පසෙක වාඩි වෙනවා කියනකොට සඳහන් කරනවා දෝෂ 6ක් මග ඇරලා ඉඳ ගන්නවා කියලා. මොනවද මේ දෝෂ 6ක් මග ඇරලා ඉඳ ගන්නවා කියලා කියන්නේ? එතන සඳහන් කරනවා අති දූරං කෙනෙක් මුණ ගැහෙන්න ගිහිල්ලා එයා සමග කතා කරන්න වාඩි වෙනකොට හුඟක් ඈතින් ඉඳගන්නේ නැහැ. අති දූරං හුඟක් ඈතින් ඉඳගන්නෙත් නැහැ. අච්චාසන්න ඊටාම ළඟින් ඉඳගන්නෙත් නැහැ. එයි දුරින් ඉඳගන්නේ නැත්තේ. එතකොට කතා කරනකොට උස් හඬින් කතා කරන්න වෙනවා. එතකොට වටා පිටාවේ ඉන්න අයටත් කරදරයක් වෙනවා. අනික අපි කතා කරන දේ එතකොට වටා පිටාවේ අයටත් සමහරලාට හුඟක් ඇහෙනවා. ඒ හින්දා හුඟක් ඈතින් ඉඳගන්නෙත් නැහැ. තව එක කාරණාවක් තමයි ඉතින් ඉඳගත්තාම අපේ කතාවට සවන් දෙන කෙනා උසින් ඉන්නවා නම් අපිට ටිකක් බෙල්ල උස්සලා බලන්නත් වෙනවා. ඊළඟට අච්චාසන්න ළඟින් ඉඳගන්නෙත් නෑ ගොඩක්. එතකොටත් කරදරයි. අපිට කැස්සක් ආවොත් කිවිසුමක් ආවොත් සමහරලාවට ළඟ ඉන්න කෙනාගේ ගෞරවනීය පුජ්‍යලයාගේ ඇඟට කෙලෙයි හෙනවා වගේ. ඒ අපහසුතාවය ඇති වෙන නිසා ලං වෙලාම ඉඳගන්නෙත් නැහැ. ඊළඟට උපරිවාත අපි ඉන්න පැත්තෙන් වාතය හමනවන ඒකත් චුට්ටක් කල්පනා කළා. ඇයි අපි අද හිතුවේ නැති වුණාට අපේ ශරීරයේ ස්වභාවයෙන්ම දුර්ගන්ධයි. ඒක අපි හොඳටම දන්නවා. ඒ වුණාට ඒක අපි අමතක කරලා තියෙන කාරණාවක්. නමුත් ගමනක් යන්න ගියහම බොහෝ වෙලාවට පියරු වර්ගයක්, සුවඳ විලවුන් වර්ගයක් අපි ඇඟේ ගා ගන්න උත්සාහ කරන්නේ පියවි දුර්ගන්ධය වැහෙන්න ඕන නිසා. එතකොට මේ වාතයේ හමාගෙන ඉන්න පැත්තෙන්ම එහෙම වාඩි වුණොත් මගේ ඇඟ පිසගෙන හමාගෙන යන දුගන්ධ සහිත වාතය ගරු කළ යුතු පුජ්‍යලයාගේ ශරීරයේත් දැවටෙන්න පුළුවන්. අංගෙන්ද උපරි වාත. මේ වාතයේ එහෙම මග ඇරලා වාඩි වෙනවා. උන්නත් පදේශං ගරු කළ යුතු කෙනාට වඩා උස තැනක වාඩි වෙලා කවදාවත් කතා කළේ නැහැ. උන්නත් පදේශං ඊට වඩා පල්ලෙහින් තමයි හැම වෙලාවෙම හිටියේ. අති සම්මුඛං ඊටාම ඉස්සරහින් කෙලින්ම වාඩි වුණෙත් නැහැ. එහෙම වාඩි වෙන්නේ නැති වෙන්න හේතු ගණනාවක් මේ සූත්‍රවල පෙන්නලා තියෙනවා. විශේෂයෙන් ඇහැට ඇහැ ගැටෙන්න වාඩි වෙන්නේ නැහැ. ඒක විශේෂ මුසු වීමක් හැටියට තමයි සලකන්නේ ඇහෙන් ඇහැ ගැටෙන එක. ඒකට කියනවා දස්සන සංසර්ගය කියලා. එහෙනම් මේ ගරු කළ යුතු කෙනාගේ කෙලින්ම ඇහැ දිහා තමන්ගේ ඇහැ ගැටෙන්නේ නැති විදිහට වාඩි වෙනවා. අතිපච්චා ඊතා පිටිපස්සෙන් මූණ පේන්නේ නැති වෙන්න පිටිපස්සෙන් වාඩි වෙන්නේ
නෑ. කෙලින්ම ඇහැට ඇහැ ගැටෙන විදිහට වාඩි වෙන්නෙත් නෑ. මුහුණ නොපෙනෙන තරම් නැත්තම් හැරිලා බලලා අපහසුතාවයට පත් වෙන හැටියට ගොඩක් පිටිපස්සට වෙලා වාඩි වෙන්නෙත් නෑ. මේ දෝෂ 6 මග ඇරලා වාඩි වෙනවා කියන එක තමයි මෙතන මේ ඒකමන්තං නිසීදී එකත් පසෙක ඉඳගත්තා කියලා කියන්නේ දෝෂ 6ක් මග ඇරලා. ඒකමන්තං නිසින්නංකෝ අනාථපිණ්ඩිකං ගහපදින් භගවා ඒතද ඕච. එහෙම වාඩි වෙලා අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණා ටික විමසනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ ලෝකේ ඊටාම දුර්ලභ ලැබීමට ඊටාම දුර්ලභ. නමුත් හැමෝම ලබන්න බොහෝම කැමති කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහ තමයි මේ අහන්නේ. මොනවද මේ ලබන්න දුර්ලභ හැමෝම කැමති කාරණා පහ? අංගුත්තර පංචක නිපාතේ තියෙන නිසා කරුණු පහක්. පංච ඉට්ඨ ධම්ම. ඉට්ඨාය කාන්තාය මනාපාය. බොහොම කැමති හැමෝම මේ දේවල් වලට. එක තමයි ආයුන්. දීර්ඝායුෂ ලබන්න හැමෝම හරි කැමතියි. වන්නං හරි ලස්සන ශරීර වර්ණයක් ලැබෙනවට හැමෝම හරි කැමතියි. සුඛං හොඳ සැපයක් ලබන්න හැමෝම හරි කැමතියි. යසෝ යසස පිරිස් බලය කීර්තිය ලබන්න හැමෝම හරි කැමතියි. පස්වෙනි කාරණාව සග්ගා ස්වර්ග සම්පත්තිය ලබන්න හැමෝම හරි. එතකොට මේ තමයි හැමෝම කැමති නමුත් ලබන්න ඊටාම දුර්ලභ කාරණා පහ. පළවෙනි එක ආයුෂය. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගෘහපතිතුමනි මේ ආර්ය ශ්‍රාවකයා කවදාවත් මේ ආයුෂය නැත්නම් මේ කාරණා පහ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. යාඥා කරන්නේ නැහැ. ප්‍රාර්ථනා කළත් යාඥා කළත් මේ දේවල් ලැබෙන්නේ නැහැ. සමහර අය ප්‍රාර්ථනා කරනවා. සමහර අය යාඥා කරනවා. ඒ වුණාට ආර්ය ශ්‍රාවකයෝ කවදාවත් මේ දේවල් යාඥා කරන්නෙත් නැහැ. මේ දේවල් ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. යාඥා හේතුවෙන්වත් ප්‍රාර්ථනා හේතුවෙන්වත් මේ දේවල් ලැබෙන්නේ නැහැ. එහෙනම් කොහොමද ලැබෙන්නේ? ආර්ය ශ්‍රාවකයා කැමතිනම් ආන්ගේ ආයුෂයේ වැඩි වෙන වැඩපිළිවෙල මොකද්ද? ආයුෂයේ වැඩි කරන ප්‍රතිපදාව මොකද්ද? ආර්ය ශ්‍රාවකයා කරන්නේ ආන්ගේ ප්‍රතිපදාව හොයාගෙන යනවා. ඒ ප්‍රතිපදාව පූර්ණේ කරනවා. ආන්ගේ ආයුෂයේ වැඩි වෙන ප්‍රතිපදාවට පිළිපන් පුද්ගලයාගේ ආයුෂය හැම වෙලාවෙම වැඩි වෙනවා. එතකොට ඔහුට මනුෂ්‍ය ආයුෂය විතරද වැඩි වෙන්නේ? මනුෂ්‍ය ආයුෂය විතරක් නෙමේ දිව්‍යමය ආයුෂයත් වැඩි වෙනවා. එහෙමනම් කොහොමද පින්නතුනි ආයුෂය හැමෝම ලබන්න කැමති නමුත් ඒක ආයාචනා කිරීමෙන් යාඥා කිරීමෙන් නොලැබෙන නිසා මනා වූ ප්‍රතිපදාවට එළඹිය යුතුයි කියලා දේශනා කළා. එතකොට මොකද්ද මේ ආයුෂය ලබන වැඩපිළිවෙල? මොකද්ද මේ ප්‍රතිපදාව? නිවැරදිව තිසරණ සරණ යන්න ඕනේ.
නිවැරදිව තිසරණ සරණ යන්න ඕනේ. දැන් ඒ පිළිබඳව නම් බොහෝ දේශනා වලින් අහලා කොහොමද නිවැරදිව තිසරණ සරණ යන්නේ? එහෙම නිවැරදිව සරණ ගියපු කෙනාට තමයි බෞද්ධ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මට සැක නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි. මම භාග්‍යතුන් වහන්සේ සරණ කරගෙනයි ඉන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. මට භාග්‍යතුන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් නැහැ. එහෙනම් අපි කිසිම ආකාරයකින් බුද්ධ රත්නේ සැක කරන්නේ නැහැ. ධම්ම රත්නේ සැක කරන්නෙත් නැහැ. ආර්ය මහා සංඝ රත්නය සැක කරන්නෙත් නැහැ. මේ උතුම් තුනුරුවන් නිසැකවම සරණ ගියපු කෙනාට කියනවා බෞද්ධයා කියලා. එන්න නිවැරදිව තිසරණ සරණ ගියපු. ඊට පස්සේ පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයා. මේ පන්සිල් වල එක ශික්ෂා පදයක් තියෙනවා. පාණාති පාතා වේරමණී සික්ඛාපදං. මම කවදාවත් අන් සතෙකුගේ ප්‍රාණය නසන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. එහෙම පොරොන්දුවක් දීලා ඒ පොරොන්දුව හරියටම ආරක්ෂා කරන කෙනා මොකක් ලැබීමේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙච්ච කෙනාද? ආයුෂය ලැබීමේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙච්ච කෙනා බවට පත් වෙනවා. යමෙක් ප්‍රාණඝාතය කරන්නේ නම් ඔහුගේ ආයුෂ පිරිහෙනවා. යමෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේ නම් ඔහුගේ ආයුෂ වැඩෙනවා. එහෙනම් මේ සූත්‍රයේ සඳහන් කරන කරුණු පහේ පළවෙනි එක ආයුෂය. ආයුෂය ලබන වැඩපිළිවෙල තමයි ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක. හැබැයි මේ ශික්ෂාපදේ රකින්නවා කියලා හිතාගෙන විතරක් හිටියට හරියනවද? හිතාගෙන හිටියට කවදාවත් හරියන්නේ නැහැ. කුරා කූඹු වගේ ඉඳලා මරණ එක නවත්තන්න ඕනේ. සමහරලාට අපි ගණන් ගන්න නැහැ මේ පොඩි සත්තු ගැන. කූඹි, මදුරු, මකුණු, උකුණු ඒ වගේ සත්තු මරනවා කියන එක අපි ගණන්වත් ගන්නෑ. හැබැයි ඉතින් එහෙම සතෙක් මැරුවත් ශික්ෂාපදේ හානි වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. එහෙනම් කුරා කූඹියෙක්වත් මරන්නේ නැහැ. ඔවුන් මැරෙන්න අවශ්‍ය කටයුතු සකස් කරලා තියන්නේ නැහැ. සමහරලාට ආත්ම වංචාවක් ඇති වෙන්න පුළුවන්. කූඹි වාගේ සත්තු එන තැන්වල, කැරපොත්තු වාගේ සත්තු එන තැන්වල ඒ සත්තු මැරෙන්න අවශ්‍ය දේවල් ඒ තැන්වල තියලා අපි නිශ්ශබ්ද වෙනවා. මම මැරුවේ නෑ. එහෙම අපිට බේරෙන්න පුළුවන් කමක් නෑ. ඒ දේවල් තියලා තියෙන්නේ ඒ සත්තුන්ගේ ඝාතනය විනාශයේ උදෙසා. එහෙනම් කිසිම සතෙක් මරන්නේ නැහැ කියන කාරණාව හරියටම සමාදන් වෙලා තියෙන්න ඕනේ. සමහර කෙනෙක් සැපසේමත් පව් කරගන්නවා. සමහර කෙනෙක් දුකසේම පව් කරගන්නවා. හැබැයි ඉතින් සැපට කෙරුවත් දුකට කෙරුවත් පවම තමයි. එතකොට කොහොමද කෙනෙක් සැපසේ පව් කරන්නේ? අපි උදාහරණයක් හැටියට ගත්තොත් පාතාල කණ්ඩායමක නායකයෙක්. ඒගොල්ලෝ යටතේ තව ඒගොල්ලෝ යටතේ යැපෙන බොහෝ සමාජිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා අහවල් අය අහවල් කාලෙට ඝාතනය කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ ඒ තරව්කරුවෝ හරියට දුක් විඳගෙන තාප්පෝලින් පැනලා මේ අකුල් ලස්සෙන් රිංගලා පොලිසිය වලින් බේරිලා
බොහොම දහදුක් විඳගෙන ගිහිල්ලා ඇංගිලා බඩගින්නේ ඉඳලා අවුවේ වැස්සේ පීඩාවට පත් වෙලා සමහර ලාවට. නමුත් අර තමන්ගේ හාම්පුතා කියාපු කෙනාව ඝාතනය කරනවා. එයා හරියට දුක් විඳ ඒක කරන්න. නමුත් එයාට ඒ සඳහා අණ දුන්න කෙනා බොහෝම සුවදායක කාමරයක වායු සමීකරණය කරගෙන කකුලක් උඩ කකුලක් දාගෙන රූප වාහිනියක් දිහා බලාගෙන එයා හරි සැපට ඉන්නවා. ඒ වුණාට අරය ප්‍රාණඝාතය සිදු කරනකොට මෙයා කියාපු හැටියට මෙයා කළා නම් ඒ අකුසල කර්මය මේ කාමරය ඇතුලේ හිටපු කෙනාටත් එහෙම්මම එනවා. හැබැයි කියාපු හැටියට කරන්න ඕනේ. සමහර වෙළඳ සැලකට යන්න. සමහර වෙළඳ සැලක බඩු ගන්නකොට තව පැත්තකින් ඇහෙනවා පොඩි සද්දයක්. ඒ ඇහෙන්නේ ඒ හඬ ඇහෙන්න මොහොතක් ගානේ තවත් කෙනෙකුගේ ජීවිතේ පුපුරනවා. ඒ තැන්වල පිරිසිදු බව රැක ගන්න. විදුලි එළියක් දැල්වලා තියෙනවා. ඒකට මේ පොඩි කෘමි සත්තු මැස්සෝ වගේ සත්තු ආකර්ෂණය කර ගන්නවා. ඒ සතා ඉතින්ට ගිහිල්ලා වහපු ගමන් එයා පුපුරලා මැරිලා යනවා. ඒකට මේ ඇහෙන්නේ හඬ ඒ සත්තු පුපුරන හඬ. සංසාරේ සද්ද ඇහෙන්නේ. කෙනෙකුගේ ජීවිතේ විනාශ වෙන හඬ. නමුත් අපි කවුරුවත් ඒක ගැන හිතනවද? අපි කියමු අපි ඉන්න තැන කාගේ හරි ඇඟට විසක් ඇතුල් වෙලා එහෙම නැත්නම් මොකක් හරි විකිරණ ශ්‍රීලී බෝම්බයක් වගේ පුපුරලා අහල පහල ඉන්න මිනිස්සුන්ගේ ඇඟවල් පුපුර යන්න පටන් ගත්තොත් අපිට කොයි වගේ තත්ත්වයක් ඇති වෙයිද? ඉස්සරහ කෙනා පුපුරනවා දැක ඊළඟට මටත් ඒක වෙයිද කියලා මොනතරම් බීතියෙන් එතනින් ඉවත් වෙන්න උත්සාහ කරයිද? නමුත් අර සත්තුන්ගේ ජීවිත පුපුර යනවා. අපිට එහෙම හැඟීමක් කොහොමවත් එනවද? එහෙනම් ඒ වාගේ පව් කෙරෙන ක්‍රමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට රෝහලකට වාගේ ගියහම ඇතැම් රෝහලකත් පිරිසිදුභාවය රැක ගන්න ඕන නිසා එහෙම මැස්සු මරණ උපකරණ තියෙනවා. අද නම් සමහර වෙලාවට ගෙදර ඉන්න මදුරුවෝ ටික මරන්නත් දරුවන්ට පොඩි උපකරණයක් ගෙනහිල්ලා දීලා තියෙනවා. හැන්දෑවට දොරවල් ටික වහලා දරුවන්ට දෙනවා ඒ උපකරණය. ඊට පස්සේ ළමයි ඒක මදුරුවෝ හොයා ඒක ලං කර යනවා. ඒ වදින මදුරුවා පුපුරනවා. දැන් මේ දෙමව්පියෝ දරුවන්ගේ ආයුෂය වැඩි කරන්න පටන් අරන් දෙයි තියෙන්නේ. එහෙමනම් මේ ප්‍රාණඝාතය සිද්ධ වෙන එක හැටි. නමුත් මේ විදිහට ප්‍රාණඝාත කරලා සත්තු මරලා කවදාවත් ආයුෂය නම් වැඩි කරගන්න බෑ. අපේ රටේ තියෙන නීතියේ හැටියට ත්‍රිවිධ හමුදාව කොයි තරම් මේ යුද්ධවලට ගිහිල්ලා සතුරු මැරුවත් ඒ සියලුම දේවල් අකුසලයේ කාට යන විදිහටද අපේ රටේ නීති තියෙන්නේ? ජනාධිපතිතුමාට ඔක්කොම එකතු වෙන විදිහට තමයි අපේ රටේ නීතිය තියෙන්නේ. ඝාතනය කරන කෙනා 10 දෙනෙක් මරුවොත් එයාට 10ක් මරාපු අකුසලයේ. නමුත් කණ්ඩායමක් ගිහිල්ලා 100ක් මරුවොත් ජනාධිපතිතුමාට 100ගෙම අකුසලයේ බාර ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකයි මං කිව්වේ අර සැපසේම පව් කරන්නත් පුළුවන්. දුකසේම පව් කරගන්නත් පුළුවන්. නමුත් ධර්මයේ දන්නවා අඩු නිසා අපි ඒ ගැන එච්චර හිතුවේ නැද්ද කොහෙද? පින්නතුනි ඒ කර්මයේ කෙලින්ම පළ දුන්නොත් කොහෙද උපදින්නේ? නිරයෙම ඉපදිනවා. මතකද? ළඟම තියෙන අඩුම ආයුෂ තියෙන නිරේ ආයු ප්‍රමාණය කොච්චරද කියලා. ළඟම තියෙන අඩුම ආයුෂ තියෙන නිරේ ආයු ප්‍රමාණය සඳහන් කරනවා බිලියන
1620ක් කියලා. ඒ තමයි අඩුම ආයුෂ තියෙන නිරේ. අපිට බොහොම ළඟ තියෙන්නේ. මේ ප්‍රාණඝාත කරන අය ගිහිල්ලා වැටෙන නිරයන්ගෙන් එකක්. ඊළඟට යමෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවනම් ඒ පුජ්‍යලයා කොහේ උපදිනවද? ප්‍රාණඝාතයෙන් වැළකිච්ච පුජ්‍යලයා කය බිඳීමෙන් පස්සේ දේව ලෝකයේ උප්පත්තිය ලැබනවා. හැබැයි මතක තියාගන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනා දෙව්ලොව උපදිනවා. හැබැයි බිලියන ගණන් ආයුෂ තියෙන දිව්‍ය ලෝක එකක්වත් නැහැ. අහලා තියෙනව නේද දිව්‍ය ලෝකයේ ආයුෂ? අපිට ළඟම අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකෙට කියන්නේ චාතුම් මහරජිකය. මනුස්ස වර්ෂයෙන් කොච්චර ආයුෂ දේ දෙවියන්ට? ලක්ෂ 90යි. මනුස්ස වර්ෂයෙන් ලක්ෂ 90යි. දෙවනි දිව්‍ය ලෝකේ තාවතින්ස. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. තුන්වෙනි දිව්‍ය ලෝකේ යාම. මනුස්ස වර්ෂයෙන් ආයුෂ 14 කෝටි 40 ලක්ෂයයි. හතරවෙනි දිව්‍ය ලෝකේ තුසිත. මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. පස්වෙනි දිව්‍ය ලෝකේ නිම්මාන රති. මනුස්ස වර්ෂයෙන් ආයුෂ අවුරුදු 230 කෝටි 40 ලක්ෂයයි. හයවෙනි දිව්‍ය ලෝකේ සැප වැඩිම දිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවර්තිය. මනුස්ස වර්ෂ වලින් ආයු ප්‍රමාණය 921 කෝටි 60 ලක්ෂයයි. ඔය ආයුෂ අතරේ බිලියන ගණනක් ආයුෂ තියෙන එකම දේව ලෝකයක් ගැනවත් කියුනේ නැහැ. එහෙනම් ප්‍රාණඝාත කරලා ගිහිල්ලා බිලියන ගණන් ආයුෂ තියෙන අපායවල ලිපදෙන්න පුළුවන්. ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනා නිරයට යන්නේ නැතුව දේව ලෝකේ සුගතියේ උපදිනවා. හැබැයි බිලියන ගණන් ආයුෂ නැහැ. පිළිතුරු මේ සංසාරේ කොයි තරම්නම් භයානකද? මේක තමයි සසර. ඒ සසර අපි මේ ගෙවන ජීවිතේ කොයි තරම්නම් වටිනවද? හැබැයි ඒක ඊටාම සුළු කාලයයි තියෙන්නේ. මේ ගෙවන ජීවිතේ ඊටාම වටිනවා. ඊටාම සුළු කාලයයි පවතින්නේ. නමුත් මේ ගෙවෙන්නේ අපිට හම්බ වෙලා තියෙන ඊටාම ඉහළ වරප්‍රසාදයක්. මොකක්ද හම්බෙලා තියෙන වරප්‍රසාදේ? නිරයෙන් මිදිලා සුගතියට යන වැඩපිළිවෙල හදාගන්න අපිට ලැබිච්ච අවස්ථාවක්. නැත්තම් අපි බඹලොව හිටියේ නැද්ද? කතා කරන මම බනහන ඔබත් බඹලොව හිටපු වාර අනන්තයි. නමුත් දිගටම පවතින්න බැරි වෙච්ච හින්දා අපි බඹලොවින් දෙව්ලොවට වැටුණා. අර කතා කරපු දිග ආයුෂ තියෙන 6 වෙනි දිව්‍ය ලෝකෙත් අපි හිටියා එකේ සැකයක් නැහැ. 5ට 4ට 3ට 2ට 1ට අපේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි. අපි ඔය හැම දිව්‍ය ලෝකෙකමත් හිටියා. දැන් බඹලොව ඉඳලා අපි මේ ඉහළටද යන්නේ පහළටද? බඹලොව ඉඳලා මේ එන්නේ පහළට. දැන් අපි දිව්‍ය ලෝකෙනුත් ගිලිහිලා දැන් කොහාටද ඇවිල්ලා තියෙන්නේ? මනුස්ස ලෝකෙට. මේ කොහාටද යන්නේ? මේ අපායට යනකම් යන ගමන. බඹලොවින් ගිලිහිලා දෙව්ලොවින් ගිලිහිලා මනුලොවට ඇවිල්ලා
මනුලොවින් ගිලිහිලා අපායට යන පාරේ මේ ඉන්නේ. එහෙමනම් මතක තියාගන්න ඕනේ. ඒකයි මං කීවේ තාමත් මහා ඉහළ වරප්‍රසාදයක ඉන්නවා කියලා. අවශ්‍ය නම් මෙතනින් අපායට යන පාර වහලා කලින් හිටපු දෙව්ලොවට යන්න, කලින් හිටපු බඹලොවට යන්න ආපහු පාර හදාගන්නත් පුළුවන්. ඒ වරප්‍රසාදය තමයි මේ හම්බෙලා තියෙන්නේ. ඒ කාලය තමයි මේ ගෙවි ගෙවි යන්නේ. නමුත් අපි හිතුවද ඒක? අපි පටන් ගත්ත දේ වැඩපිළිවෙල. ආරම්භ කළා දේ වැඩපිළිවෙල. ආරම්භ කරවන්න කල්පනා කළාද අපි මේ වැඩපිළිවෙල? හුඟක් අය තාම මේ ගැන හිතලා නැහැ. අපි හිතුවෙත් නැහැ. දරුවන්ට හිතන්න ඉගැන්නුවෙත් නැහැ. මහා දීර්ඝ කාලයක් ජීවත් වෙන්න මෙහෙ ආවා වගේ ලොකු බලාපොරොත්තු ගොන්නක් සිහින මාලිගා ගොඩක් ගොඩනගන්න හිතාගෙන අපි මේ දරුවෝ ටිකක් දක්කගෙන වෙන කොහෙදෝ ගමනක් යනවා. ඒ යන අතරතුර මැරුණොත් මේගොල්ලෝ අර පහලට ආපු ගමනේ පහලට මැදිලා යනවා. නමුත් වැඩපිළිවෙලක් හදලා තිබුණා නම් ඒ අතරේ මැරුණාම ආපහු අපායට නොයා සුගතියට යන්න ඒගොල්ලෝ මැරුණත් අපිට දුක නැහැ. ඇයි අපි දන්නවා පහළ ගියේ නැහැ කියලා. ආන් ඒ වාගේ වෙලාවල් වල මතක් කරගන්න ඕන හොඳ ජාතක කතාවක්. මොකද්ද? ධර්මපාල ජාතකය. තමන්ගේ පුතා මැරුණ කියලා ඇටකෝටුත් ගෙනල්ලා පෙන්නුවා. නමුත් hina වෙවි මොකද කීවේ? අපේ පරපුරේ කවුරුවත් අකාලේ මැරෙන්නේ නැහැ. ඇයි සසර පුරාම ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉඳලා තියෙනවා. දීර්ඝායුෂ ලබන වැඩපිළිවෙල ප්‍රගුණ කරලා තිබිලා තියෙනවා. ආන් ඒ වැඩපිළිවෙල මේ ලැබිච්ච අවස්ථාවේ අපිත් ප්‍රගුණ කරන්න ඕනේ. අපි නිසා මේ ලෝකෙට ආපු අපේ දරුවන්ට ඒක ප්‍රගුණ කරවන්නත් ඕනේ. එතකොටයි යුතුයකම හරියටම සම්පූර්ණ කළා වෙන්නේ. එතකොටයි දරුවන්ට කල්යාණ මිත්‍රයෝ හම්බුණා වෙන්නේ. එහෙම නැත්නම් අපේ අවශ්‍යතාවයන් මුදුන්පත් කරවීම උදෙසාම රෑදවල් ඒගොල්ලෝ දහ දුක් විඳලා මැරිලා නිරේට යනවා. ආන් එහෙම නොවෙන්න ඕනේ. ආන් ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ. තිසරණ සම්පූර්ණ නැත්තම් මේ උතුම් පංචශීලය යමෙක් ආරක්ෂා කරන්නේ නැත්තම් ඔහු ඇය අනිවාර්යෙන් නිරේගාමී වෙන බව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට එතන කිසි සැකයක් නැහැ. අද බණට කියන අපි බණට අහන ඒ නිරය මේ තිසරණ නැති පන්සිල් පූර්ණේ උනේ නැති අයට කවදාවත් හිග නැහැ. ඒගොල්ලෝ ඒ නිරේ ඒකාන්තයෙන් දකිනවා. මේ ගැන කරුණු දක්වපු තව අපූර්ව සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය චුල්ල කම්ම විභංග සූත්‍රය. අපි භාග්‍යතුන් වහන්සේ ප්‍රාණඝාතය කොයි තරම් භයානකද කියන කාරණාව මනාව ගෙන හැර දක්වලා තියෙන සූත්‍ර දේශනාවක්. එහෙමනම් පින්නතුනි යම් කෙනෙක් අකමැති අල්පායුෂ්ක වෙන්න. අපි හැමෝම දීර්ඝායුෂ්ක වෙන්න කැමති. නමුත් අපි අතර ජීවත් වෙන ඇතැම් අය අල්පායුෂ්කව මැරිලා යනවා. ඇතැම් අය අද කාලේ හැටියට දීර්ඝායුෂයක් භුක්ති විඳිනවා. එහෙම කාලේ හැටියට දීර්ඝායුෂයක් භුක්ති විඳිනවා.
එහෙනම් අල්පායුෂ්ක වුණේ ප්‍රාණඝාත නිසා, දීර්ඝායුෂ ලැබුවේ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා. එhmenan මේ ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ අපිට මනාව දේශනා කළේ අනන්ත අනුකම්පාව නිසා. නොකඩවාම පන්සිල් ආරක්ෂා කරන පුජ්‍යලයා ඒ සිල් ආරක්ෂා කරමින්ම දස පුණ්‍ය ක්‍රියාවත් සම්පූර්ණ කරනවා නම් ඒක තවත් ඊටාම ඉහළයි. දස පුණ්‍ය ක්‍රියා මොනවද එතන දස පුණ්‍ය ක්‍රියා? එතන පළවෙනි කාරණාවක් සඳහන් කළා දානය. දානය අපිට විශේෂ ආනිසංස 5ක් ලැබලා දෙන තවත් පින්කමක්. ආයු, වර්ණ, සැප, බල. මේ ටික ලැබෙන නිසා ප්‍රඥාව ලබන්නත් ඒක හේතුවක් වෙනවා. ඒ නිසා අපි කියනවා ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා. මේ පංචවිධ කාරණාව දානය නිසා ලැබෙනවා. සංසාරේ පුණ්‍යවන්තයන්ගේ ප්‍රාර්ථනාවන් හැම වෙලාවෙම මුදුන්පත් වෙනවා. හැබැයි මුදුන්පත් වෙන්නේ පුණ්‍යවන්තයන්ගේ ප්‍රාර්ථනාවල්. පින් නැති අයගේ ප්‍රාර්ථනාවල් මුදුන්පත් වෙන සංසාරයක් පිළිබඳව ධර්මයේ සඳහන් කරන්නේ නැ පුණ්‍යවන්තයන්ගේ ප්‍රාර්ථනාවන්ම මුදුන්පත් වෙනවා. හරියට ඒක කොයි වගේද උදාහරණයක් සඳහන් කෙරුවොත් අපි යම් වෙළඳ සැලකට යනවා. එතන බොහෝ බඩු මුට්ටු අපි දකිනවා. අපිට මේ බඩු මුට්ටු අරගන්න හිතෙනවා. ඒ වුණාට අතේ සල්ලි නැහැ. සල්ලි නැති නිසා ගන්න හිතුණට බඩු ගන්න පුළුවන්කමක් නැහැ. සල්ලි තියෙන අය ඇවිල්ලා එතන බඩු අරගෙන යන බව අපි දකිනවා. එහෙනම් ඒ වගේ තමයි සසර පින් තියෙන අය කරන ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන්පත් වෙනවා. නමුත් පින් නැති අයගේ ප්‍රාර්ථනා මුදල් නැතුව බඩු ගන්න ගියා වාගේ ව්‍යර්ථ වෙලා යනවා. ආන් ඒක නිසා මේ පන්සිල් ආරක්ෂා කරගෙන දස පුණ්‍ය ක්‍රියාවමත් සම්පූර්ණ කරගන්න එක ඊටාම වටින බව භාග්‍යතුන් වහන්සේ අපිට මනාව දේශනා කළා. යමෙක් සැපසේ කළත් දුකසේ කළත් කැමැති විදිහට අපි කරන අකුසල ධර්මයන් අපි අකමැති ආකාරයෙන්ම විපාක දෙනවා. අකුසල් සැපසේ කළත් අකුසල් දුකසේ කළත් විපාක දෙනකොට අකමැති විදිහටම අපිට විපාක දෙනවා. කරලා තියෙන්නේ කුසල් නම් විපාක දෙනකොට මොනවද හම්බ වෙන්නේ? සැප. කරලා තියෙන්නේ අකුසල් නම් විපාක දෙනකොට හම්බ වෙන්නේ දුක. ආන් එහෙමනම් අනාථ පිණ්ඩික සිටුතුමාට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. පළවෙනි කාරණාව තමයි මේ ලෝකේ දුර්ලභව ලබන්න තියෙන නමුත් හැමෝම කැමති වෙන මේ ආයුෂය. ආන්ගේ ආයුෂය ලබන වැඩපිළිවෙල තමයි හරියටම තිසරණ සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන එක. විශේෂයෙන් පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ දීර්ඝායුෂය ලබන්න හේතු වෙන ආරක්ෂා කරන්න තියෙන ශික්ෂාපදයක්. එහෙනම් ආර්ය ශ්‍රාවකයා කවදාවත් ප්‍රාර්ථනා කරනවද ආයුෂ? එහෙනම් ප්‍රාර්ථනා කරලා ආයුෂ ලබන්න බෑ. යාඥා කරනවද ආයුෂ? යාඥා කරලා ආයුෂ ලබන්නත් බෑ. ප්‍රාර්ථනා කරන යාඥා කරන අය ඉන්න ලෝකේ ආර්ය ශ්‍රාවකයා කරන්නේ ආයුෂයේ ලබන ප්‍රතිපදාව
සම්පූර්ණ කරන එකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් මේ පංච ඉට්ඨ ධම්ම සූත්‍රයෙන් සිදු කරන පළවෙනි ධර්ම දේශනාවට යෙදিলা තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ආයුෂය කියන කාරණාව ගැන පමණක් යම් තාක් දුරට සාකච්ඡා කරලා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. මේ සූත්‍රයේ ඊළඟ කොටස ඊළඟ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩ තියාගන්න.